මොකක්වත් මොකද්ද ප්‍රතික්‍රියාශීලතාවය. එහෙමනම් අපි දැන් අද ක්ලාස් එක පටන් ගමු. ටිකක් විතර මහන්සි ඇති ඒව ගානකටවත් ගන්න එපා. හොඳද? දැන් මට කියන්න බලන්න හොඳ ළමයි වගේ ගිය සතියේ අවසන් කරපු නෝට් එක අවසන් කරගන්න. ටක් ගාලා කියන්නේ කෙනෙක්. මම මේ කාට සමානාත්මකතාවයේ සලකලා එක්කෙනෙක් නම් කරන්නේ නැත්තේ. අන්තිමේදී ඒක කරන්න වෙනවා. කවුරු කාටත් ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. ටක් ගාලා කියන්න නෝට් එක. ආශ්වාස ප්‍රාශ්වාස ගැන වෙනස්කම් කිව්වද? ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අතර වෙනස්කම් කරා විතරද? ඔව් සර්. කියව ලියපු දෙයට ටක් ගාලා කියන්න බලන්න. මේ අවසන් නෝට් එක මට කියන්න බලන්න. වගුවක්ද ගැහුවේ? ඔව් සර්. ඒ වගුව ටක් ගාලා කියවන්න ඉතින්. ආශ්වාසයේ පැත්තේ මොකද්ද කිව්වේ ඉස්සර වෙලා? ටක් ගාලා කියන්න. ටක් ගාලා. බාහිර පරිසරයේ සිට නාස්මාර්ගය කරහා පෙරහැරි මතර වාතයක් තුළුවේ. හරි. ඊට පස්සේ උරස් කුහරයේ පරිමාව වැඩි වෙන විට පෙනාලු වල පරිමාව වැඩි වේ. ඔව්. එච්චරද? තව එකක් ලියවද? තව මොකද්ද? අන්තර්පාදික වේදී සංකෝචනයේදී පර්ශියා උරතලයේ ඉරටත් ඉස්සෙල්ලා නිරාය. හරි. එච්චරයිද? ඔව් සර් ආශ්වාස පැත්ත එච්චරයි. ප්‍රාශ්වාස පැත්තේ ඊට විරුද්ධ දේවල් ටික ලිව්වද? ඔව් සර්. හරි. එහෙනම් දැන් වගුව වහලා ආශ්වාසය කියන එක හඳුන්වමු. ආශ්වාසය වගුව වහලා ආශ්වාසය හඳුන්වන්න හදන්නේ අන්තර්පර්ශික පේශි සංකෝචනය වීම නිසා අපි කතා කරන්නේ ආශ්වාසය අන්තර්පර්ශික පේශි සංකෝචනය වීම නිසා අන්තර්පර්ශික පේශි සංකෝචනය වීම නිසා අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පර්ශු අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පර්ශු හා උරතලය ආශ්වාසය ගැන කියන්නේ අන්තර්පර්ශික පේශි සංකෝචනය වීම නිසා පර්ශු හා උරතලය ඉදිරියට ඉහළට පුතේ පොඩ්ඩක් විනාඩියක් දෙන්න මට විනාඩියක්
හරි. අන්තර් පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පාර්ශ්ව හා උරතලය ඉදිරියටත් ඉහළටත් නෙරා යන අතර මහා ප්‍රාචීන පේශි සංකෝචනය වීම නිසා මහා ප්‍රාචීන පේශි සංකෝචනය වීම නිසා එය වක්‍රතාවයෙන් අඩු වී පහළට ගමන් කර උරස් කුහරේ සහ පෙනහැලි වල උරස් කුහරේ සහ පෙනහැලි වල පරිමාව වැඩි වී වායුගෝලීය පීඩනයට වඩා මේ විස්තරේ ඊට පස්සේ අනේ ලස්සනට කියලා දෙන්න ඉස්සලා ලියාගමු. වායුගෝලීය පීඩනයට වඩා උරස් කුහරයේ පීඩනය අඩු වීම නිසා නාස් මාර්ගය ඔස්සේ පෙනහළු තුලට වාතය ඇතුළු වීම ආශ්වාසය ලෙස හඳුන්වයි. හරි. හොඳ පැටව වගේ මේ හොඳ හුස්මක් ගන්න. හුස්ම ගන්නකොට ඔයාලා දන්නවා ඔයාලගේ වෙන දේ තමයි හුස්ම ගන්නකොටම අපේ පපුව ඉදිරියට ඉහළටත් නිරාගෙන එනවා. මොකද වෙන්නේ පපුව ඉදිරියටත් එනවා ඒත් එක්කම ඉහළටත් එනවා. ගන්නකොට. ඒත් එක්කම ඒකෙදි වෙන්නේ මේකයි. ඔන්න හුස්ම ගන්නකොට මෙන්න මෙතන තියෙන ඉලයට වල අන්තර් පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා මෙයා ඉදිරියට ඉහළටත් ගමන් කරනවා. ඒත් එක්කම මේ ඔකනේ මහා ප්‍රාචීන පේශිය එයා ක්‍රමයෙන් පහළට ගමන් කරනවා. එතකොට මේකද දැන් මොකද වෙන්නේ? පරිමාව වැඩි. පරිමාව වැඩි වෙනකොට පෙනහළු වලත් පරිමාව වැඩි. අන්න එහෙම වෙනකොට උරස් කුහරේ පරිමාව වැඩි වෙලා පෙනහළු වල පරිමාව වැඩි වෙනකොට වායුගෝලීය පීඩනයට වඩා
මේ උරස් කුහරයේ පීඩනය අඩු වෙනවා. ඒ නිසා වැඩි පීඩන වායු ගෝලයේ ඉඳලා අඩු පීඩන උරස් කුහරය තුල තියෙන පෙරහළු තුලට වායු ධාරාවක් ගමන් කරනවා. ඕකට තමයි මගේ පැටව කියන්නේ මොකද්ද? ආශ්වාසය. හොඳට බලන්න ආශ්වාසය මෙහෙම නේද කියලා. මෙන්න මේ විදිහට වෙනවා. අන්තර් පාර්ශ්වික පේශි සංකෝචනය වීම නිසා පාර්ශ්ව සහ පපු ඇටය නැත්තම් උරතලය ඉදිරියටත් ඉහළටත් ගමන් කරයි. මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වීම නිසා එහි වක්‍රතාවය අඩු වී එය පහළට ගමන්. එවිට උරස් කුහරයේ සහ පෙනහළු වල පරිමාව වැඩි වේ. වායු ගෝලීය පීඩනයට වඩා පීඩනය අඩු වේ. එම නිසා නාස් මාර්ගය ඔස්සේ පෙනහළු තුළට වාතය ගැලීම ආශ්වාසය ලෙස හඳුන්වනවා. හරි නේද? එහෙනම් කියනවා ආශ්වාසය. හරිනේ? ගැටලුවක් නෑ නේද? අපෙන් කවදාවත් එනවද සාමාන්‍ය පෙළදී ආශ්වාසය අත දක්වන්න? මොන පිස්සුදානේ එන්නේ. අහන්නේ මොකද්ද? ආශ්වාසයේදී සිදුවන්නේ අන්තර් පාර්ශ්වික පේශ සංකෝචනය වීම, මහා ප්‍රාචීර පේශ සංකෝචනය වීම, මහා ප්‍රාචීරයේ වක්‍රතාවය අඩු වීම, උරස් කුහරයේ පරිමාව වැඩි වීම, ඒ වගේමයි මොකද අපි අහන්නේ පෙනහළු වල පරිමාව වැඩි වීම, උරතලයේ ඉදිරියට පැමිණීම, එක්ක ඉහළට පැමිණීම, පාර්ශ්ව කූඩුව ඉදිරියටත් ඉහළටත් පැමිණීම. ඔච්චර යන්නේ. මොනවා හරි දෙයක් අහන්නේ. සාමාන්‍ය පෙළ කියන්නේ ඒකයි. මම ඒක තමයි වගුවක් සංසන්දනය කරේ. කවදාවත් මේ අත්දැකීම අහන්නේ නැහැ. ඒ නිසා පොයින්ට් වයිස් කරලා කරුණු විතරක් මතක තියාගන්න. කිසිම වෙලාවක ආශ්වාසය ප්‍රාශ්වාසයේ අර්ථ දැක්වීම අහන්නේ නැහැ. හරිනේ? හැබැයි ආශ්වාසයේදී වෙන්නේ මොකද්ද? ප්‍රාශ්වාසයේදී වෙන්නේ මොකද්ද කියලා කරුණු වශයෙන් අහන්න. මගේ පුතේ දැන් උණු එකේ අනිත් පැත්ත වෙන්නේ. අන්තර් පාර්ශ්වික පේශි හිල් වෙනවා. උඩට ගියපු එක ආයේ ඩවුන් ද පල්ලම්. උඩට ගියපු පාර්ශ්ව ආයේ පහළටත් පසුපසටත් ගමන් කරනවා. පපුවටත් පහළටත් පසුපසටත් ගමන් කරනවා. මහා ප්‍රාචීරයේ වක්‍රතාවය ඔන්න ඔය වගේ වැඩි වෙනවා. එතකොට උරස් කුහරයේ පරිමාව අඩු වෙනවා. එතකොට උරස් කුහරය තුල පීඩනය වැඩි වෙනවා. උරස් කුහරය තුල පීඩනය වැඩි වුණාට පස්සේ පරිමාව අඩු වුණාට පස්සේ බාහිර වායු ගෝලීය පීඩනය උරස් කුහරය තුල පීඩනයට වඩා අඩු නිසා අන්න පුතේ අපේ උරස් කුහරයේ පෙනහළු වල ඉඳලා වායු ධාරාව ගලනවා බාහිර පරිසරයට. පැහැදිලි නේද? එහෙනම් ප්‍රාශ්වාසය කියලා. ප්‍රාශ්වාසය ලියුම් බලන්න අරක දිහා බලන්න. වෙලාවක් දෙන්නේ නැහැ මම කියන්නම්. ප්‍රාශ්වාසය ලියමු. අන්තර් පාර්ශ්වික පේශි ඉහිල් වීම නිසා. 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 පාර්ශ්ව හා දිදුලගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම් පුතේ මේක ලියලා. අන්තර් පාර්ශ්වික පේශි ඉහිල් වීම නිසා පාර්ශ්ව හා උරතලය පුතේ උරතලය නෙවෙයි උරතලය පහළට පසුපසට පහළට
පසුපසට ගමන් කරයි. මහා ප්‍රාචීන පේශිය ඉහිල් වී මහා ප්‍රාචීන පේශිය ඉහිල් වී මහා ප්‍රාචීන පේශිය ඉහිල් වී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය වැඩි වී මහා ප්‍රාචීන පේශිය ඉහිල් වී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය වැඩි වී එය ඉහළට ගමන් කරයි. එය ඉහළට ගමන් කරයි. එවිට උරස් කුහරයේ සහ පෙනහළු වල එවිට උරස් කුහරයේ සහ පෙනහළු වල පරිමාව අඩු වී පීඩනය වැඩිවීම නිසා පීඩනය වැඩිවීම නිසා පෙනහළු වල සිට පෙනහළු වල සිට පෙනහළු වල සිට බාහිර වායුගෝලයට වාතය ගලා යයි. මෙය ප්‍රාශ්වාසය ලෙස හඳුන්වයි. ප්‍රාශ්වාසය ලෙස හඳුන්වයි.
හරි. හොඳටම හොඳයි. ඔය තමයි පුතේ අපි ශ්වසනය ප්‍රධාන පියවර 3ක් කිව්වා. ඒ පියවර 3 එකක් තමයි මොකක්ද අනේ අපි කියපු එක පෙනහළි හා බාහිර පරිසරය අතර වායු සංසරණය. දැන් අපිට තියෙනවා ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ඊළඟ පුතේ ලියන්න මාතෘකාව ලියමු. මාතෘකාව ලියනවා. ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ගර්ත තුල සිදුවන වායු හුවමාරුව අපෙන් අහනවා මෙන්න මේ දේ විතරයි. තමන්ගේ ඉතින් තමන් අහන්න සර් කියන දේ පුළුවන්ද කියලා. ශ්වසනයේට අනිවාර්යම වායුව ඕන. සෛලීය ශ්වසනය කියන්නේ සජීවී සෛල තුල ආහාර අණු ඔක්සිකරණයෙන් ශක්තියෙන් දහස් කිරීමේ ක්‍රියාවලිය. සෛලීය ශ්වසනයේට ඔක්සිජන් වායුව ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. සෛලීය ශ්වසනයේ ප්‍රධාන වශයෙන් සිදුවන්නේ මයිටොකොන්ඩ්‍රියම් තුල. ශ්වසනයේ බාහිර ශ්වසනයේ ආකාරය තමයි බාහිර වායු ගෝලයක් පෙනහළු අතර සිදුවන ශ්වසනය. ඒක ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ආන්ත්‍රණයෙන් ක්‍රියාත්මක වෙනවා. ආශ්වාසයේදී සිදුවන දේවල් ටික දන්නවා. ප්‍රාශ්වාසයේදී සිදුවන දේවල් ටික දන්නවා. දැන් අපි කතා කරන්න හදන්නේ ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. එයන මාතෘකාව ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ගර්ත තුල සිදුවන වායු හුවමාරුව. ළමයි මං ගිය සතියේ කිව්ව ශ්වසන පද්ධතියක් අඳින්න කියලා මං කිව්වා. ශ්වසන පද්ධතිය ඇඳන් පස්සේ ඔයාලා දකින්න ඇති අපේ පෙනහළු ගත්තන් පස්සේ පෙනහළු වලට ගෙනවා ශ්වාසනාලය. කොහොම ඇවිල්ලා මෙයක් මෙහෙම බෙදිලා මෙයක් මෙහෙම බෙදිලා අපි ලොකු කරලා හදන්නේ අවසානයේ ඇති වෙනවා වාත කෝෂ බුබුලක්. හරිද? ඒකට යන්නේ කොහොමද? එහෙමනම් බාහිර වායු ගෝලයේ ඉඳලා වායුවක් ගර්තයේ කෙළවර දක්වා යන ගමන් මාර්ගය ඉස්සරලා ලියන්න. තරලොනක් දාලා ලියනවා. බාහිර වායු ගෝලයේ සිට ගර්ත දක්වා ගර්ත දක්වා වාතය ගමන් කරන මාර්ගය පහත පරිදි වේ. නාස් කුහරය ඔයාලා ලියන්නේ මේ ගමන්ම නාස් කුහරය සර් ලියන ගමන් මේ වගේ ඊතල් දාලා ලියනවා. නාස් කුහරය ශ්වාස නාලය ශ්වාස නාලිකා අනුශ්වාස නාලිකා ගර්ත ආය කියන්නේ නෝට් එක මුලින්ම පටන් ගන්න කොහොමද කියලා මට ටකා කියන බා එක්කෙනෙක් කියව ටකාලා එළියව ගන්න එපා ටකාලා නිදිද අනේ කියවන්න කාෂිප් නැද්ද එලා සඳුනම කියවන්නකො බලන්න සුගන්ධ කියවන්න බලන්න සුගන්ධ වැඩක් නැහැ මල්ෂාන් බලවා zoom එකෙන් ටොක් වයින් සිස්ටම් එකක් හදා ගන්නවා
ෆෝන් එක තියලා පැත්තකට ගිහිල්ලත් දන්නේ නැහැ. පේමින්දි බාහිර වායුගෝලයේ සිට ගතතාවයක් වාතයේ ගමන් කරන මාධ්‍ය පහත පරිදි වේ. ආයෙ කරමු මුල ඉඳලා. කියන්නේ බාහිර වායුගෝලයේ සිට ගතතාවයක් වාතයේ ගමන් කරන මාධ්‍ය බාහිර වායුගෝලයේ සිට ගර්ත දක්වා ආයෙ කියන්නේ කො බාහිර වායුගෝලයේ සිට ගර්ත දක්වා වාතයේ ගමන් කරන මාධ්‍ය පහත පරිදි වේ. right. බාහිර වායුගෝලයේ සිට ගර්ත දක්වා බාහිර වායුගෝලයේ සිට ගර්ත දක්වා වාතයේ ගමන් කරන ගමන් මාර්ගය පහත පරිදි. අපෙන් කවුරු කෙනෙක් අහනවා කොහොමද වාතයේ ගමන් කරන්නේ? මුඛයෙන් ගන්න ආහාර පිටක් බුදෙන් පිටින් දක්වා ගමන් කරන හැටි අපි ඉගෙන ගත්තනේ නේද? දැන් මේ වාතයේ නාස් කුහරය කෙලින්ම හරියට නම් මේකේ තව පොඩ්ඩක් තියෙනවා. හරිද? නාස් කුහරයෙන් පස්සේ පොදු කුටීරය ග්‍රසනිකාව හරහා ස්වරාලය හරහා තමයි ශ්වාසනාලයට එන්නේ. මම ඒක යටින් නෝට් එකේ කියනවා. මේක මේ පැහැදිලි වෙන්න ලියුවා. නාස් කුහරය ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා කෙළවර තියෙන ගර්තයට එනවා. පුතේ හරි තරලමක් දාලා ලියනවා. නාස් කුහරයක් ශ්වාසනාලයක් අතර ග්‍රසනිකාව සහ ස්වරාලය හරහාද වාතය ගමන් කර ශ්වාසනාලයට එකතු වේ. හරි පිළිවෙලට පුළුවන් වෙන්න ඕනේ මේ අවලක්ෂණ කරගන්න. මේ තමයි ශ්වාසනාලය, මේ තමයි අනුශ්වාසනාලය. sorry ශ්වාසනාලය ශ්වාසනාලිකා, මේ තමයි අනුශ්වාස නාලිකා, මේ තමයි ගර්තය. එයා මෙන්න එනවා මෙහෙම ඇවිල්ලා මෙහෙම පතෙන්න. මේ ගර්ත වටේක තියෙන්නේ පුතේ රුධිර කේශනාලිකා. ඒ රුධිරය තුල දැන් මේ ගර්ත වටේට තියෙන රුධිර කේශනාලිකා තුල රුධිරය ගමන් කරනවා. ගර්තයට වාතය එනවා වාතය යනවා. මේක වටා රුධිර කේශනාලිකා ගමන් කරනවා. එතකොට ආශ්වාස වාතයේ තියෙනකොට මේකේ ඔක්සිජන් වැඩිනේ. ඒවට අග්ගා රුධිරයට දෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් අඩුයිනේ. රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් මේකට දෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් ටික අරගෙන ආපු ප්‍රාශ්වාසයට දෙනවා. ආය ආශ්වාස වාතය එනවා. ආශ්වාස වාතයෙන් ඔක්සිජන් දෙනවා. රුධිර කේශනාලිකාවල රුධිරයට රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මෙයා ගන්නවා. මෙයාට අග්ගාලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඔය විදිහට තමයි රුධිරයට ඔක්සිජන් එකතු කරන්නේ. පැහැදිලි නේද? ටක්ගාලකටේ මේ රූප සටහන් අදින්න. ඔය සංකීර්ණ පොතේ තියෙන එක අදින්න එපා. ශ්වාසනාලය ශ්වාසනාලිකා
අනුශාසනාලිකා ගර්ථය කියලා ලස්සනට පෑන් දෙකකින් හරි ඇඳලා හරියට ඊතල ටික දාන්න මේන විදියටම ලස්සනට ඊතල ටික දාන්නකෝ ඕනෝට එපාවට නැතුව ඔන්න ඔහොම ටග්ගාල ඉක්මන් කරා හරිද ඉක්මන් කරමු වෙලාව යනවා අපේ අද අනේ කතා කරන්නේ අඩු ගන්න chat box එකට හරි කියලාවත් chat කරන්නකෝ හරිද? හරි මට මේ හැමතිස්සෙම අහන්න බෑ chat box එකට අග්ගා chat එකක් දානවා හරි සර් කියලා හරි හරි ළමයි ආස්වාසයයි ප්‍රාස්වාසයයි ගැන දන්නවා ආස්වාසයෙන් වෙන්නේ අලුත්ම වාර්තයේ ගාර්ථ දක්වා එනවා සරල දේ ප්‍රාස්වාසයේදී වෙන්නේ ගාර්ථවල ඉඳලා මෙයා ගමන් කරනවා මේ ගාර්ථ තියෙන්නේ පෙනහළු තුල කියන එක අමතක කරන්න. පැහැදිලි නේද? මේ පෙනහළුව තුල තමයි මේ ගාර්ථ තියෙන්නේ. හරිද? දැන් අපිට යටින් තලුණක් දාලා ලියනවා. අනුශාසනාලිකා තියෙන්නේ පෙනහළු තුල. දැන් තලුණක් දාලා ලියනවා. පෙනහළු තුල අනුශාසනාලිකා කෙලවර ඇති පෙනහළු තුල අනුශාසනාලිකා කෙලවර ඇති sorry පොඩ්ඩක් ඉන්න එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න බැරි වුණා මට කියන්න බැරි වුණා මේක ලියාගෙන අනිවාර්යෙන් පිළිතුරු දෙනවා ආයෙ කියන්න මොකද්ද කිව්වේ පෙනහළු තුල අනුශාසනාලිකා කෙලවර ඇති වායු හුවමාරුව සිදු කරන ශ්වසන පෘෂ්ඨය වන
ගර්ථ බිත්තිය වටා ගර්ථ බිත්තිය වටා රුධිර කේශනාලිකා කියන ආය කියන්න ඕන හරි අනුශාසනාලිකා කෙලවර ඇති ආය කියනවා මේ ශ්වසන පෘෂ්ඨවන ගර්ථ බිත්තිය වටා රුධිර කේශනාලිකා බහුල වශයෙන් පිහිටන බහුල වශයෙන් පිහිටන පහත රූප සටහනේ පරිදි පහත රූප සටහනේ පරිදි රුධිරයත් ගර්ථත් අතර පහත රූප සටහනේ පරිදි රුධිරයත් ගර්ථත් අතර වායුව මාරුව සිදුවේ වායුව මාරුව සිදුවේ හරි මගේ පුතේ හොඳ පැටව වගේ අහන්න කියන කතාව මෙන්න ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගාර්ථය එහෙමනම් මේ ආපු කෙනාව මොකද්ද කරේ මෙතෙන්ට එනකන් දැන් අපි වාතය ගමන් කිරීම දන්නවා ඊට පස්සේ කොහොමද වායු මාරුවක් වෙන්නේ කියලා බලමුකෝ මිනිසාවන අපේ ශ්වසන පෘෂ්ඨ කියන්නේ ගර්ථ බිත්ති මගෙන් අහනවා ප්‍රශ්නයක් සර් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියන්නේ ඉච්ඡානුක ක්‍රියාවක්ද අනිච්ඡානුක ක්‍රියාවක්ද කියලා. පුතේ මම කියනවා ඒක අනිච්ඡානුක ක්‍රියාව. අපේ මොළයේ සුසුම්නා ශීර්ෂකය තමයි අනිච්ඡානුක ක්‍රියා පාලනය කරන්නේ. ඒකේ තියෙනවා වැරෝලි සේතුව කියලා ව්‍යුහයක්. උසස් පෙළ ඉගෙන ගන්න පුළුවන්. වැරෝලි සේතුවේ නියුමෝටැක්සසිය කියලා උපේකකයක් තියෙනවා. එයාගෙන් තමයි අපේ ශ්වසනය පාලනය කරන්නේ. සමහර වෙලාවට ඔන්නවට යනු යනව නේද? කම්මැලි හිතුනම ඈනුම් යනවලු. ඈනුම් යන්න හේතුව තමයි තියෙන කම්මැලිකමට හරියට හුස්ම ගන්නෙත් නැහැ. වැරෝලි සේතුවේ නියුමෝටැක්සසියට සංවේදනයක් එනවා රුධිරයේ උඹේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. උඹේ කම්මැලි කම නිසා හුස්ම ගන්නත් දැන් උඹට අමතකයි. ඒ නිසා වහාම හුස්ම ගනින් කියලා ස්නායු ආවේගයක් එවනවා අපේ වැරෝලි සේතුවට. ශනිකව එයා අපේ හොඳ හුස්ම වාරයක් ගන්න පුළුවන් විදියට
නාසයයි කටයි දෙකම විවෘත කරනවා. ඊට පස්සේ අපි හොඳ හුස්මක් ගන්න. එහෙනම් ඒක ඉච්ඡානුක නෙවෙයි. ඒක අනිච්චානුක. දැන් හරි නේද? අනිච්චානුක ක්‍රියාවක් තමයි ආස්වාසය සහ ප්‍රාස්වාසය. ඉතින් අපි හිතලත් ගන්නවනේ. ඔව් හිතලත් ගන්නවා. ඉතින් පුතේ පොඩිම කාලේ මුත්‍රා පහ වුණානේ. අපේ මුත්‍රා පහ වීමත් අනිච්චානුකයි. අපි ඒක ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කරලා අනිච්චානුක සිනිදු පේශිය අපේ ග්‍රහණයට නතු කරනවා. මේක පන්තිය පොඩ්ඩක් ඉවසපන්. එහෙම කියලා අපේ ග්‍රහණයට නතු කරලා අපි මොකද්ද කරන්නේ තියාගන්නවා. ඒව අපේ ග්‍රහණයට යම් තාක් දුරකට නතු කරගෙන ඉන්න පුළුවන්. ඒකත් ටික වෙලාවක්. දන්නේම නැහැ. විවර වෙනවා ඕනට වඩා වැඩි වෙලාවක් කියන්නේ. හරිනේ කතාව. ඒ වගේ අවස්ථා තියෙනවා. හරි. එහෙමනම් ඔන්න ගර්ථයක් තුළ සිදුවන වායු මාරුව මගේ රූපෙට වඩා ලස්සනට පොතේ තියෙනවා. අපි පොතේ රූපේ බලාගෙන අඳිමු. කියා දෙද්දි බෝඩ් එක බලමු. පුතේ ගර්ථයක් කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු විවුරයක්. ඔය ලොකු කරලා අරගෙන. මේ ගර්ථයට ඔන්න මේ පැත්තෙන් එනවා හරිම සරලයි ආස්වාස වාතය. ආස්වාස වාතය තමයි මේ ඊතලය. ඇයි ඒ ඊතලයෙන් පෙන්නන්නේ? අනේ ඉතින් ගර්ථයට ඇතුල් වෙනවනේ. ඒත් එක්ක ගර්ථයට පිටින් තියනවා මෙන්න මේ වගේ මම මෙන්න මේ අඳින්නේ රුධිර කේශනාලිකාව. මේ අඳින්නේ මම ගර්ථයේ වටේට තියෙන රුධිර කේශනාලිකාව. හරි. ඔන්න මේකේ වැඩිපුරම තියෙනවා O2. වැඩිපුරම තියෙනවා ඔක්සිජන්. ඔන්න ඔක්සිජන් නරම් ආස්වාස වාතයේ එනවා. මේ අපිරිසුදු රුධිරය පිරිසුදු කරන්න හෘදයේ දකුණු කර්ණිකාවේ දකුණු කෝෂිකාවේ ඉඳලා උප්පුෂිය මහා ධමනියෙන් ආපු රුධිරය එනවා රුධිර කේශනාලිකාවට. මෙන්න මේ හරිය ඔයාලගේ පොත බැලුවොත් පෙන්නන්නම්. මේ හරිය රුධිරය නිල් පාටින් පේන. අපිරිසුදු රුධිරය පොඩ්ඩක් නිල් පාට. මේ හරියේදී කාබන් ඩයොක්සයිඩ් මේ රුධිරයේ අසාමාන්‍ය ලෙස වැඩි. මේක ඇතුලේ ඔක්සිජන් වැඩි. ගර්ථ බිත්තිය මේ කොන්ක්‍රීට් බිත්තියක් විතර ඝනකම් නැහැ. හරිම තුනී ව්‍යුහයක්. ඒ නිසා මේ දෙන්නට බෙදෙන්න පේන නොපෙනෙනමානේ මිලිමීටර් ගානක මයික්‍රෝමීටර් ගානකින් මේ දෙන්න දෙපැත්තේ ඉන්නේ. රුධිර කේශනාලිකා බිත්ති තුනී ගර්ථ බිත්ති තුනී මෙහෙන් එනවා ඔක්සිජන් ධාරාවක් මෙහෙන් එනවා කාබන් ඩයොක්සයිඩ් මේ රුධිරයෙන් කියනවා අඩෝ මගේ කාබන් ඩයොක්සයිඩ් වැඩි කියනවා. ගර්ථ කියනවා මගේ ඔක්සිජන් වැඩි කියලා. එනවා සිදු වෙනවා සරල විසරණයක්. ගර්ථ වලින් O2 පනිනවා කාටද? රුධිර කේශනාලිකාව. රුධිර කේශනාලිකාව වලින් CO2 පනිනවා ගර්ථ වලට. ඒ පනින CO2 ටික ඕමෝම වෙලා ප්‍රාශ්වාසයේ විදියට නාස්මාර්ගයෙන් පිට වෙලා යනවා. මෙතනින් ගන්න ඔක්සිජන් ටික හොඳ ළමයා වගේ පිරිසිදු වෙලා හදවතේ වම් කර්ණිකාවට කුක්කුෂිය සිරා 4කින් යනවා. ගිහිල්ලා හදවත පිරෙනවා පිරිසිදු රුධිරේ. දැක්කනේ දුරුදේ? එහෙමනම් මෙන්න ගර්ථයක සිදුවන වායු මාරුව අපෙන් ආවි. අපි කියනවා ගර්ථයේ සිට ඔක්සිජන් වායුව රුධිර කේශනාලිකාවට ලැබෙන අතර රුධිරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව ගර්ථ බිත්ති හරහා ගර්ථය තුලට ලැබේ. මේ සිදුවන ක්‍රියාවලිය සරල විසරණයයි. විසරණයෙන් තමයි මේක වෙන්නේ. එතකොට මෙහෙම වෙන්න නම් ගර්ථ බිත්තියනේ අපේ ශ්වසන පෘෂ්ඨය වෙන්නේ. එයාගේ මොන වගේ ලක්ෂණයක් තියෙන්න ඕන? බිත්තිය පුළුවන් තරම් තුනී වෙන්න ඕන. හරි පුතේ මං එක ගායි. බිත්තිය පුළුවන් තරම් තෙත වෙන්න ඕන.
ඇයි පුතේ තෙත වෙන්නේ? සර් තෙත වුණාම තමයි මේ වායු හොඳින් දිය වෙලා මෙයා හරහා යන්නේ. හරි පුතේ මම ඒකටත් එකගයි. සර් අර අවාරට පොල්ලින්දුව වගේ තනින් තන තියෙන්න බෑ. මොනවාද? තනින් තන තියෙන්න බෑ. රුධිර කේශනාලිකා. රුධිර කේශනාලිකා තියෙන්න ඕන පුළුවන් තරම් ගොන්නක් විදියට ගොඩක් විදියට. අන්න ඒකට කියනවා රුධිර කේශනාලිකා බහුල වශයෙන් තියෙනවා නම් වාහිනීමත් වෙන්න ඕන. එහෙනම් රුධිර කේශනාලිකා ප්‍රමාණය වැඩි වෙනකොට තමයි වායුව මාරුවකින් කාර්යක්ෂම වෙන්නේ. ඒකත් හරි. ඒ වගේමයි සර් ගර්තත් එකක් තිබිලා මත. ගර්තත් තියෙන්න ඕන මිලියන ට්‍රිලියන ගාණක්. එහෙනම් ශ්වසන පෘෂ්ඨ ප්‍රමාණිත වැඩි වෙන්න ඕන. ඒකට කියනවා ශ්වසන පෘෂ්ඨයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්න ඕන. ඔන්න ඔය ටික ඔහොම වෙනකොට ශ්වසන පෘෂ්ඨය හොඳට වායු මාරුව සිදු කරනවා. පැහැදිලි නේද? එහෙනම් පුතේ අවසාන කරා නෝට් එක අපි ගර්තයක් තුළ සිදුවන වායු මාරුව මෙතෙන් දෙනකන් ගෙනල්ලා. අවසානයේ ලියු නෝට් එක පොඩ්ඩක් කියවමු අවසානයේ. ටක්කල මට හෙල්ප් කරන්න ඕන අවසානයේ නෝට් එක පොඩ්ඩක්. ආතුරු සටහනේ පරිදි රුධිරය ගර්ත අතර වායු මාරු සිදුවේ. හරි. යටින් ලියනවා. එහෙනම් පුතේ මේ රූප සටහන අඳින්න ඕන පැටියෝ. මේ රූප සටහන සර් රූප සටහන පැහැදිලි. මේ රූප සටහන හොඳටම හොඳයි. හැබැයි එකක් කියනවා මමත් කැමති නෑ මේකට වෙලාව නාස්ති කරන්න. ඒ වුණාට ඔයාලානේ මේක හරියට කරන්නේ නෑ. ඒ නිසා මම මේකට ආරම්භ කරන්න හරි විනාඩි 3ක් 4ක් විතර කාලයක් මම දෙනවා. මේක ටක් ගාලා අදින්න පටන් ගන්න. ටක් ගාලා අඳින්න පටන් ගන්න මෙයාව. මේ පැත්තේ නිල් පාට සෛල ටික ටික මෙහාට යද්දි රතු පාට වෙන්නේ මේ නිල් පාට රුධිරය කියන්නේ අපිරිසුදු රුධිරය. එයා ටික ටික යාට ඔක්සිජන් වැඩිපුර එකතු වුණාම එයාවපත් වෙනවා පිරිසුදු රුධිරය බවට. මෙහෙන් ගෙන එන්නේ පුප්පුෂිය මහා ධමනියෙන් රුධිරය. මේක කෙලින්ම ගිහිල්ලා ඊට පස්සේ එකතු වෙන්නේ පුප්පුෂිය සිරා හතරට. ලස්සනට ඔක අඳින්න. හරි. වැඩේ පටන් ගන්න නැතිනේ. දැන් ඒකට යන ඉඩ ප්‍රමාණය බලා ගන්න පුළුවන් නේ. නිකන් අපරාධනේ අපි ඕකට වෙලාවක් දෙන්නේ. අපි ටිකක් පරක්කු වෙලත් නේ 10 වසරේ පාඩම ඉවර කරේ. ඒ නිසා මගේ පැටව යටින් ලියමු මෙහෙම. ආශ්වාස වාතයෙන් ගෙන එන ආශ්වාස වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිය. එම නිසා තුනී ගර්ත බිත්ති හරහා තුනී ගර්ත බිත්ති හරහා රුධිර කේශනාලිකා තුලට
ඔක්සිජන් විසරණය වන අතර රුධිරයේ යටි කාබන් ඩයොක්සයිඩ් වායුව රුධිරයේ යටි කාබන් ඩයොක්සයිඩ් වායුව රුධිරයේ යටි කාබන් ඩයොක්සයිඩ් වායුව ගර්ත බිත්ති හරහා ගර්තය තුලට විසරණය වේ. ගර්ත බිත්ති හරහා ගර්තය තුලට විසරණය වේ. ගර්තය තුලට විසරණය වේ. ඊළඟ තරලපන ගර්තය තුලට විසරණය වූ ගර්තය තුලට විසරණය වූ කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රාශ්වාස වාතය ඔස්සේ ප්‍රාශ්වාස වාතය ඔස්සේ ප්‍රාශ්වාස වාතය ඔස්සේ ප්‍රාශ්වාස වාතය ඔස්සේ බාහිර වායු ගෝලයට පිට කරනු ලබයි. හරි. ළමයි උතර ප්‍රශ්න අහන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ගර්තයෙන් මොනවද රුධිර කේශ නාලිකාවල රුධිරයට විසරණය වන්නේ? රුධිර කේශ නාලිකාවලින් මොනවද ගර්ත තුලට විසරණය වන්නේ? ගර්ත තුලට ආපු කාබන් ඩයොක්සයිඩ් කොහෙටද ගමන් කරන්නේ? ගර්ත සහ රුධිර කේශ නාලිකා අතර වායු හුවමාරුව සිදුවන යාන්ත්‍රණය මොකක්ද? විසරණය. ඊට පස්සේ මේ එකතු වූ ඔක්සිජන් පිරිසුදු රුධිරය බවට පත් වෙලා එයා යනවා හෘදය හරහා සිරුර පුරා. ඊළඟ තර ලකුණ. රුධිරයට එකතු වූ ඔක්සිජන් පුප්පුෂීය සිරා ඔස්සේ හෘදයට ගමන් කර
හෘදයට ගමන් කර මුළු සිරුර පුරා ऑक्सीजन परिवहनය වේ. ඊළඟ තර ලකුණ බාහිර පරිසරය හා රුධිරය අතර බාහිර පරිසරය හා රුධිරය අතර වායු වමාරුව සිදුවන ස්ථානය සර් ආයි කියන්නකෝ. බාහිර පරිසරය හා රුධිරය අතර වායු වමාරුව සිදුවන ස්ථානය ශ්වසන පෘෂ්ඨය ලෙස හඳුන්වන අතර ශ්වසන පෘෂ්ඨය ලෙස හඳුන්වන අතර ගර්ත ශ්වසන පෘෂ්ඨය හරහා ශ්වසන මොකක්ද අපි කිව්වේ අපි ආගයන් තකල් කියනකොනේ වායු සිදුවන ස්ථාන ශ්වසන ලෙස හඳුන්වන අතර ගර්ත බිත්තිය මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයයි ගර්ත බිත්තිය මිනිසාගේ ශ්වසන පෘෂ්ඨයයි මාතෘකාව ලියන්න ශ්වසන පෘෂ්ඨයක ලාක්ෂණික ශ්වසන පෘෂ්ඨයක ලාක්ෂණික सामान्य श्वसन ඕනම දැන් අපේ ශ්වසන පෘෂ්ඨයේනේ ගර්ත පුතේ ඔතනින් ඔළුවට දාගන්න එකක් තියෙනවා මොකක්ද ශ්වසන පෘෂ්ඨයක් කියන්නේ බාහිර වායු ගෝලයක් එක්ක වායු මාර්ගව සිදු කරන පෘෂ්ඨය ශ්වසන පෘෂ්ඨය මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය ගර්ත මත්ස්‍යයන්ගේ ශ්වසන පෘෂ්ඨය කරමල් ගැඬවිලාගේ ශ්වසන පෘෂ්ඨය සම ඔය පොදුවේම ගත්තම ඕනම ශ්වසන පෘෂ්ඨයක තිබිය යුතු ලක්ෂණ මොනවාද අංක 1 ශ්වසන පෘෂ්ඨ
තෙත් තෙත් පාරගම්‍ය තුනී පෘෂ්ඨයක් විය යුතුය. වරාංග ලියනවා. මෙවිට වරාංග තුලේ මෙවිට ශ්වසන වායු දිය වී මෙවිට ශ්වසන වායු දිය වී හොඳින් හොඳින් ශ්වසන පෘෂ්ඨ හරහා විසරණය වේ. හරිද? හරි. ඊළඟ කෙනා අංක 2 ශ්වසන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි විය යුතුය. ශ්වසන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි විය යුතුය. ඊළඟ කෙනා ශ්වසන පෘෂ්ඨයට හොඳින් රුධිර සැපයුමක් තිබිය යුතුය. හරි. ඔය තමයි පොදුවේ ගත්තම ශ්වසන පෘෂ්ඨ. පුතේ තරු ලකුණක් දාලා ලියමු. තරු ලකුණක් දාලා ලියනවා. මත්ස්‍යයින්ගේ කරමල්ද ඒක කියන්නේ ජලක්ලෝම
මත්ස්‍යයින්ගේ කරමල්ද ගැඩවිලාගේ දේහ බිත්තියද මත්ස්‍යයින්ගේ කරමල්ද ගැඩවිලාගේ දේහ බිත්තියද ගෙම්බන්ගේ මුඛ කුහර පත්ලද මුඛ කුහර පත්ලද ගෙම්බන්ගේ මුඛ කුහර පත්ලද ශ්වසන පෘෂ්ඨ ලෙස ක්‍රියා කරයි ශ්වසන පෘෂ්ඨ ලෙස ක්‍රියා කරයි හරි ලියන්න තමයි තියෙන්නේ කරන්න දෙයක් නැහැ පැහැදිලි ඇති හොඳටම පැහැදිලි ඇති මම හිතනවා බාහිර වායුගෝලයක් එක්ක වායු වමාරුව කරන අපේ සිරුරේ හරි ඕනම සත්වයකගේ සිරුරේ තියෙන පෘෂ්ඨය තමයි ශ්වසන පෘෂ්ඨය අපේ නම් ඒක වෙන්නේ ගර්ත බිත්ති මත්ස්‍යයින්ගේ ඒක වෙන්නේ කරමල්තු ගැඩවිලාගේ ඒක වෙන්නේ දේහ බිත්ති ගෙම්බගේ ඒක වෙන්නේ මුඛ කුහර පත්තු ඒකත් මගේ පැටව ඊට පස්සේ මම තව දෙයක් කියන්නම් මෙයාලගේ මේ විදියට දේහ පෘෂ්ඨ ඔය ටික මේ ක්‍රියාත්මක වෙනවනේ ශ්වසන පෘෂ්ඨ ලෙසට ඒ කොහොම තිබුණා ඒ ශ්වසන පෘෂ්ඨ මොන විදියෙන් තිබුණා අපි දැනගන්න ඕන අපේ ගර්ත කොහොමද හැඩ ගැහිලා තියෙන්නේ ශ්වසනයට එහෙනම් පුතේ ඊළඟට ලකුණු දාලා දෙනවා ඒක මාතෘකාවට යන්න ගර්ත බිත්ති ශ්වසනයට අනුවර්තනය වී ඇති ආකාරය අනේ පුතේ ගර්ත බිත්ති වායු වමාරුව සඳහා ගර්ත බිත්ති වායු වමාරුව සඳහා අනුවර්තනය වී ඇති ආකාරය හරිම ලේසි ගර්ත බිත්ති තුනී වීම වරාංග තුලියනවා විසරණයට පහසු වේ තුනීන ඒ අරහා යන්න පහසුයි විසරණයට පහසුයි ගර්ත බිත්ති තෙත්ව පැවතීම ගර්ත බිත්ති තෙත්ව පැවතීම වරහන් තුලියනවා
හොඳින් ශ්වසන වායු දිය වේ. හොඳින් ශ්වසන වායු දිය වේ. පුතේ ඊට පස්සේ කියනවා රුධිර කේශනාලිකා ජාලයක් තියෙනකොට මොකක්ද තියෙන පහසු? රුධිර කේශනාලිකා ජාලයක් තියෙනකොට විසරණය වන වේගය මොකද්ද වෙන්නේ? වැඩි. කෙටි කාලයක් තුල වැඩි රුධිර පරිමාවකට මේ විසරණය වන වේගය වැඩි වෙනවා. එනම් කියනවා රුධිර කේශනාලිකා ජාලයක් තිබී වාහිනීමක් වීම. ඕකට තමයි කියන්නේ වාහිනීමත් වීම. රුධිර කේශනාලිකා ජාලයක් තිබීම නැතහොත් වාහිනීමත් වීම. රුධිර කේශනාලිකා ජාලයක් තිබීම නැතහොත් වාහිනීමත් වීම. පුතේ ලියනවා මෙහෙම ලියනවා අපි ලියනවා මෙහෙම වරහන් ඇතුලේ මෙවිට වැඩි රුධිර ප්‍රමාණයක මෙවිට වැඩි රුධිර ප්‍රමාණයක මෙවිට වැඩි රුධිර ප්‍රමාණයක මෙවිට වැඩි රුධිර ප්‍රමාණය එකවර මෙවිට වැඩි රුධිර ප්‍රමාණයක එකවර වායු වමාරුව සිදුවේ. පුතේ ඊළඟට කෙනා වාත කෝෂ රාශියක් පිහිටීම. වාත කෝෂ ඒවත් ගර්ත රාශියක් පිහිටීම. වාත කෝෂ රාශියක් පිහිටීම. වරහන් ඇතුළේ ශ්වසන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වීම. වාත කෝෂ රාශියක් පිහිටීම ශ්වසන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වීම. හෙට උදේ සෙමිනා එකට තියෙන්නේ මොකක්ද දන්නවද? උදේ සෙමිනා එකේ තියෙන්නේ පුතේ හොඳට අහගන්න රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය. උත්ප්‍රේරක ගැන, පෘෂ්ඨ වර්ගඵලය ගැන, උෂ්ණත්වය ගැන, ප්‍රතික්‍රියාවට බලපාන සාධක, භෞතික සාධක මොනවද? ඔය ටික කතා කරමු. අතිශය වැදගත් ටියුට් එකක් හෙට තියෙන්නේ. ටියුට් එක ෂෙයා කරන්නේ අපි අර අලුතෙන් හදපු ගෲප් එකට. ඒ හැරෙන්න අනිත් ගෲප් වල ටියුට් එක ෂෙයා කරන්නේ නැහැ. එහෙමයි. මේ ලබන සැප්තැම්බර් මාසෙ අනිවාර්යෙන්ම නම් මාක් කරනවාමයි. නම් මාක් කරනවාම තමයි. නිසා ආවට ගියාට ක්ලාස් එකට එන්න බෑ. මම දැන් මැයි ජූනි ජූලි අගෝස්තු මාස 4ක් ඔයාලට දුන්න නිදහසේ වැඩ කරන්න. මෙතනින් ඉස්සරහට
මගේ කියන ළමෙක් බිහි වෙන්න නම් මගේ ඉගෙන ගන්න ළමෙක් කියලා මම වාක්‍යයක් ගන්න නම් අකණ්ඩව ක්ලාස් එකට එන්න. හරි නේද? දැන් මාතෘකාව ලියාගමු. ශෛලීය ශ්වසනය. වෙන වැඩ මුකුත් එපා. ශෛලීය ශ්වසනය ගැන කතා කරන්න. ඔය මොන දේනුත් කරේ මොකක්ද දන්නවද? සෛල දක්වා දැන් ඔක්සිජන් නැවිත් තියෙන්නේ. ඔව්. ශෛලීය ශ්වසනයට දායක වනවා C6යි H12යි O6යි ග්ලූකෝස්. මේක කවුරුත් අපේ ඉගෙනගෙන තියෙනවා. C6යි H12යි O6යි කවුද ඉන්නේ ග්ලූකෝස්. මේ හරි පේනව නේද? පේනවා මේක. දැන් වෙන ශෛලීය ශ්වසනය C6යි H12යි O6යි ධන. ඒ කියන්නේ මේ ග්ලූකෝස්. පුතේ ඔක්සිජන් අර විදියට පෙනහළු වලින් රුධිරයට අරගෙන රුධිරයෙන් එනකොට සෛලයට සෛලය සූදානම් වෙලා ඉන්නේ ගිය සතියේ උඩින් සතියේ ආහාර ජීර්ණ පද්ධතියේ සුද්ධාංගුලිකා වලින් අවශෝෂණය කරපු ග්ලූකෝස් ටික සෛලයට ගෙනල්ලා තියාගෙන ඉන්නේ. ශ්වසන පද්ධතියෙන් ඔක්සිජන් ටික ගේනකම් ආහාර ජීර්ණ පද්ධතියෙන් සෛලයට ග්ලූකෝස් ටික ගෙනල්ලා බලාගෙන ඉන්නේ ගිය සතියේ ඉඳලා. ඔන්න අද ශ්වසන පද්ධතියෙන් ගෙනාවා ඔක්සිජන් ටික O2. ඒ නම් වෙන්න ගෙනාවා ඔක්සිජන්. ගෙනාවා විතරයි ශ්වසන පද්ධතියට ඔක්සිජන් ගෙනාව ශ්වසන පද්ධතියෙන් සෛලය තුලට ග්ලූකෝස් ගෙනාව සෛලය තුලට ආහාර ජීර්ණ පද්ධතිය. ඒ මුක ගෙනාවත් වැඩක් නැහැ. සෛලය සජීවී වෙන්න ඕන. ශ්වසනය වෙන්නේ සජීවී සෛල තුල විතරයි. එහෙම වුණත් වැඩක් නැහැ. ඒ තුල තියෙන්න ඕන සෛලීය ශ්වසනය සිදු කරන සෛලීය ඉන්ද්‍රිකාව. එයා තමයි මයිටොකොන්ඩ්‍රිය. ඔන්න මයිටොකොන්ඩ්‍රියමට ගෙනල්ලා තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම තුලදී ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මෙන්න මෙයා. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේමයි H2O කියන්නේ ජලය. ඊට අමතරව ශක්තිය කිලෝජූල් 3600ක් විතර ගන්න. කවුද මේ අන්තිමේ තියෙන්නේ? ශක්තිය. පේනව නේද? කාබන් ඩයොක්සයිඩ්, ජලය ධන, ශක්තිය. ඊට පස්සේ ග්ලූකෝස් ධන, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, ජලය ධන. මේ පැත්තෙන් අපි ලියන වචන සමීකරණය කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ධන ශක්තිය. පුතේ මෙයා තුලිත නැහැ. 6යි CO2 6යි O2 6යි CO2 6යි H2O තා. පුතේ ඔයාලා දන්නවද මේ තමයි සෛලීය ශ්වසනයේ තුලිත රසායනික සමීකරණය. මේ තමයි සෛලීය ශ්වසනයේ වචන සමීකරණය. සර් මේ ශක්තිය පිට උනේ කොහොමද සර්? පුතේ ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක සූර්ය ශක්තිය ආව නේද? ඌ නේද මේ ග්ලූකෝස් වල නිපදවුනේ. ගබඩා වුනේ. අන්න ග්ලූකෝස්ගේ ගබඩා වෙච්ච ටික තමයි ඔක්සිජන් ඇවිල්ලා නිදහස් කරන්නේ. මම ප්‍රභා සංශ්ලේෂණයේ උගන්වද්දි කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලය එකතු වෙලා ග්ලූකෝස් හදනවා. එහෙනම් යම්කිසි ද්‍රව්‍යයක් ගොඩනගනවා. යම්කිසි ද්‍රව්‍යයක් ගොඩනගනවා නම් ඒ තුල ශක්තියක් ගබඩා වෙනවා. යම්කිසි ද්‍රව්‍යයක් ගොඩනගන ප්‍රතික්‍රියා සංවෘත්තීය ක්‍රියා. ජෛව රසායනික ප්‍රතික්‍රියා කාණ්ඩ දෙකයි සංවෘත්තීය සහ අපවෘත්තීය. අන්න ප්‍රභා සංශ්ලේෂණයේ සංවෘත්තීය ක්‍රියාවක්. ශ්වසනය අපවෘත්තීය ක්‍රියාවක්.
ශ්වසනයේදී ද්‍රව්‍ය විදහෙලලා ශක්තිය නිදහස් කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී ද්‍රව්‍ය එකතු වෙලා ශක්තිය කපඩා කරනවා. දැන් හරිනේ කතාව. ඔය ටික හොඳට හිතට ගන්න ඕන. එහෙනම් මේ තමයි ශ්වසනය, මේ තමයි ශ්වසනයේ වචන සමීකරණය, මේ තමයි රසායනික සමීකරණය. මෙන්න බලන්න මම කියන ටික ශ්වසනය කෙටියෙන්ම. සෛල ශ්වසනය කියලා මාතෘකාව ලියුවනේ. ලියනවා. සජීවී සෛලයක් තුල ආහාර අණු ඔක්සිකරණයෙන් සජීවී සෛල තුල දී ආහාර අණු ඔක්සිකරණයෙන් ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය සජීවී සෛල තුලදී ආහාර අණු ඔක්සිකරණයේ ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. සෛලීය ශ්වසනය නේද? එහෙමද? අනේ ගොඩක් කට්ටිය ලියුවා නේද? ඈ? නිදි නෑ එහෙනම්. ප්‍රභා සංශ්ලේෂණය නෙවෙයි අනේ. මෙන්න ආයේ මම කියනවා හිතලමයි වැරද්දුවේ සෛලීය ශ්වසනය ලෙස හඳුන්වනවා. සෛලීය ශ්වසනය ලෙස. සමහර විට සමහර ගෙවල් වල මේසේ උඩ හරි කොහේ හරි ෆෝන් එක පැත්තක ඇති ළමයි ඇඳ උඩ ඇති. සමහර විට ඌ ගෙදරවත් නැතුව ඇති. මම සාමාන්‍යයෙන් මගේ සිරිත තමයි මම කිසිම ක්ලාස් එකක වීඩියෝ ඔන් කරලා ළමයි බලන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මගේ ලැප් එකේ මාව පොඩිවට පේන්න කොනකින් දාගෙන මම ක්ලාස් එක කරනවා. ඒ නිසා ඔයාලා ඒ විදියට හුරු වෙන්න ඔයාලගේ පාඩුවේ මයික් ඔෆ් කරා කැමරා ඔෆ් කරා හොඳට අහගෙන ඉතින් ඒකෙන් අයිති ප්‍රයෝජන ගන්න එපා. මම වැඩ කරද්දී මම එක තත්පරයක්වත් අපතේ දාන්න. අර ඉතින් ගෙදර ඉඳන් වැඩ කරන නිසා හදිසිය වගේ ඉතින් කඩාපනින හමුදාවේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න එනවා පොඩ්ඩක් හදිසියේ. ඒ සද්ද දාලා යනවනේ ටක් ගාලා. නේද? ඒ නිසා එහෙම පොඩි බාධකයක් තිබුණොත් ඇරෙන්න මගේ. එහෙම නැහැ. ඒ නිසා මතක තියාගන්න. හරියට ඔයාලගේ කැපවීම කරන්න නිකරුණේ දෙමව්පියන්වත් මාවවත් රවට්ටල වැඩක් නැහැ. ඇත්තම කතාව මේ. ඒ නිසා නෝට් එක පිළිවෙලට ලියමු. සර් කියා දෙන දේ හොඳට අහගෙන ඉඳිමු. නේද? ඔව්. නිසා එහෙම බලමු. මේ විදියට උපරිම මහන්සි වෙලා වැඩ කරන්න බලමු. ඕන ප්‍රශ්නයක් අහන්න. අනේ ප්‍රශ්න ඇහුවට පස්සේ පිළිතුරු දෙන්න මේ දවස්වල පොඩි වැඩ ගොඩක හිටියේ නිසා තමයි නැත්තම් ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. ඒත් අද එක්කෙනෙක් ඇහුවා ප්‍රශ්නයක් ඒ වෙලෙම මම පිළිතුරු දුන්නේ. ඒත් එයාට ඒක පැහැදිලිුනේ නැහැ. විස්ථාපන කාල ප්‍රස්ථාරකේ ඉන්නවනම් පුතේ chat කරන්න මේ 11 වසරේ දන්නේ නැහැ 10 දන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයක
විස්ථාපනය හොයන්න ගියාට පස්සේ පොඩි ගැටලුවක් ආවේ යාට. එයා ඒක පටලවාගෙන තියෙන මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයත් එක්ක. හරිනේ. හරි. ප්‍රවේගකාල ප්‍රස්ථාරය කරන විස්ථාපනය යන්නේ වර්ගඵලයෙන්. විස්ථාපන කාල ප්‍රස්ථාරය කරන විස්ථාපනය හොයන්න දෙයක් නැහැ. ප්‍රස්ථාරයේ තේින්න තියෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපිට හොයන්න තියෙන්නේ ප්‍රවේගය. හරිද? හරි. එහෙමනම් මොකක්ද අපි කිව්වේ? ආය කියන බලන්න සජීවී සෛලයක් තුල ආහාර අණු ඔක්සිකරණයේ ශක්තිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය ශ්වසනය ලෙස ඊළඟ තරුවක්. සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියම නැමැති සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියම නැමැති සෛලීය ඉන්ද්‍රිකාව තුල සෛලීය ඉන්ද්‍රිකාව තුල මයිටොකොන්ඩ්‍රියම නැමැති සෛලීය ඉන්ද්‍රිකාව තුල සෛලීය ශ්වසනය සිදු කෙරේ. හරි. මේක ලියා ගන්න සෛලීය ශ්වසනයේ තුලිත රසායනික සමීකරණ යටින් එක්කලා ලියා ගන්න සෛලීය ශ්වසනයේ වචන සමීකරණය. පුතේ අද අලුත් ළමයි 4 දෙනෙක් ක්ලාස් එකේ ඉන්නවන මට නම් ටික අමතකයි. ඊයේ මට කතා කරපු අය ඉන්නවද? ටක්කාල මේ ටික අදගන්න. කාශිෆ් ඔව් සර්. මම ඔයා හෙව්ව මුලින් හිටියේ නෑ නේද ක්ලාස් එකේ? චුට්ටක් පරක් වුණා සර්. මල්ලි ආවද 9 වසර සම්මන්ත්‍රණයට? අද සෙමින එකක් තිබ්බා. කියන්නේ මේ හරි හරි. පෙදේ ලියාගන්න. හරිම ලේසි. සෛලීය ශ්වසනය වන්නේ සජීවී සෛල තුල ඇති මයිටොකොන්ඩ්‍රියම නම් සෛලීන්ද්‍රිකාවේ. සෛලීය ශ්වසනයේදී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශක්තිය නිදහස් කිරීම. ශක්තිය නිදහස් කිරීම. සරල රේඛීය චලිතයේ ඉතිරි ටික තමයි මං කිව්වේ පුතේ. කවද්ද අඟහරුවාදා සෙමින එක මං දැම්මා. මම ඒක විස්තරේ දානවා. ඒ ගෲප් එකක් වෙනම තියෙනවනේ. ඒ ගෲප් එකට මම විස්තරේ දානවා. 6 වෙනිදා වෙනකම් මම සෙමින ටික කරනවා. අඟහරුවාදට දානවා මම ඒක ඉතුරු ටික. අඟහරුවාද උදේ. මම මේ group එකේ නෑනේ සර්. හරි ඒක නම දාන්න. ඒකට ඇඩ් කරන්න කියලා. නැතුව නෑ පොඩි උනන්දුවක් තියෙන පොඩි ඇලර්ට් එකක් තියෙන්න ඕන. නැත්තම් වැඩක් නෑ නිකන් මම ඕක කතා කරන එක තේරුම් ගන්නෑ. ළමයි පොඩ්ඩක් ඇලර්ට් වෙලා මේ ගැන හිතලා වැඩ ටිකක් කරන්න ඕන. හරි. මට නම දාන්න මම ඒකට දාන්නම්. හරි. මගේ පිටව මේකට බලන්න. ටක් ගාලා බලමු.
අපි කියන්න ඕන මේ සෛලීය ශ්වසනය කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා වර්ග දෙකක් වන සංවෘත්තීය ක්‍රියාවක්ද අපවෘත්තීය ක්‍රියාවක්ද? ද්‍රව්‍ය බිඳහැලීමක් සිදු කරලා ශක්තිය නිදහස් කරන නිසා මෙයාට අපි නමක් කියනවා අපවෘත්තීය ක්‍රියාවක්. මගේ පැටව තරුලකන දාලා යටින් ලියාගමු මෙන්න. තරුලක දාලා යටින් ලියනවා මෙන්න. සෛලීය ශ්වසනයේදී ද්‍රව්‍ය බිඳහෙලමින් මගේ පුතේ උඩටම පොළොවට ගන්න ද්‍රව්‍ය බිඳහෙලමින් ශක්තිය නිදහස් කරන නිසා අපවෘත්තීය ක්‍රියාවක් ලෙස හඳුන්වනවා. මොන වෘත්තීය? අපවෘත්තීය ක්‍රියාවක් ලෙස හඳුන්වනවා. අපවෘත්තීය ක්‍රියාවක් ලෙස හඳුන්වනවා. ළමයි අපට ශ්වසනයේ තියෙන තව පොඩි කොටසයි ඔය සෙව්පරිම මහන්සි වෙලා වැඩ කරලා හොඳද එක පොඩ්ඩක් අනවශ්‍ය කාලයක් නාස්ති නොකර වැඩ කරලා ඒ නිසා අද 10 වසර ඉවර වුණා. දැන් 11 වසරේ අද ශ්වසනය ඉවර වෙනවා. හිත වෙද්දී අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සම්පූර්ණයෙන් ඉවරයි හෙට සෙමින එකේ උදේ. අනිවාර්යෙන් 10 දී හමුුනේ නැත්තම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සම්පූර්ණයෙන් කතා කරනවා හෙට. අනිද්දා තියෙනවා සරල රේඛීය චලිතය. දැන් උපරිම වැඩ කරනවා මේ සැප්තැම්බර් මාසේ පටන් ගන්න. ඉතින් මම ඔයාලට කියනවා මෙතනින් ඉස්සරහට හොඳට මහන්සි වෙලා වැඩ කරමු. දෙන නෝට් එක එවලේ හොඳට හිතට අරන් කියවමු. කියව ඉන්න මම කියන්නේ අලුතෙන් ප්‍රශ්න පේපර් හොයා ගන්න ඕන ගුරුවරයෙක්ගේ ඕන පාසලක ඒ ප්‍රශ්න පත්‍ර ටික තමන්ම පිළිතුරු ලියන්න. බැරි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මම පරක් වෙලා හරි උත්තර දෙනවා. වඩාත්ම පුතේ ලේසි මේ වගේ පන්ති වෙලාවේ අහන එක තමයි. එතකොට මට ඒවලට අට්ටක් ගාලා උත්තර දුන්නා. නැත්නම් ගොඩක් නේ මේ කියලා මේ ගැන නැතුව අරින්න එපා. ඔයාලා එවන්න මට පේපර් එක. මම කියන්නම්. ඔයාලා දන්නවද අපිට දැන් ලියන පේපර් එක ටෙස්ට් එකක් විදිහට කරන්න පුළුවන්. 11 වසරට වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වුණු අයට දැන් කාටත්ම 10 වෙනිදා වෙනකම් වෙබ්සයිට් එක ඇරියා මේක පුරුදු වෙන්න. හොඳද? ඊට පස්සේ අනිවාර්යෙන් මේක මුදල් ගෙවපු අයට විතරයි එකතු වෙන්න පුළුවන්. දැනට නැත්තේ Zoom meeting ටික විතරයි. ඒ ටික මම දානවා. ටියුට් එකක් දාලා ඇති. ඒ ටියුට් එක ලියලා ඒකේ ෆොටෝ එක ගහලා දැම්මන් පස්සේ මට බලන්න පුළුවන්. උලිදු වගේ ඒ ටියුට් එකම අනිත් පැත්තට දාන්න එපා. හරිද? ඒ නිසා අද තමයි ඔය ටික බලලා මම හදාගත්තේ. පළවෙනි වෙද්දී සියල්ල සම්පූර්ණ වෙනවා. කාටත් දැන් රෙජිස්ටර් වුණු අයට ඒක ඇතුළට ගිහින් තියෙන පොඩි දේවල් ටිකක් තියෙනවා. දැනට ටෙස්ට් එකක් Google form එකෙන් කරපු ටෙස්ට් එකේ ටෙස්ට් ටිකක් තියෙනවා බලන්න පුළුවන්. මම ඔයාලා කාගෙනුත් ඉල්ලා හිටිනවා. ඔයාලා වෙනුවෙන් මම යම් කිසි කැපකිරීමක් කරනවා. මට මගේ ළමයි සංඛ්‍යාව මගේ ලොකු ළමයි සංඛ්‍යාවක් නැහැ. ස්ථාවර ළමයි ප්‍රමාණයක් කියන නිසා පුළුවන් තරම් යාළුවන්ට අඳුන්වලා දෙන්න අපේ ක්ලාස් එක. ප්‍රී සෙමිනාර් තියෙන්නේ හෙට උදේ මේවට එන්න කියන්න. ඇවිල්ලා යමක් ඉගෙන ගන්න කියන්න. හොඳ නම් ක්ලාස් එකේ නවතුන්න. එනම් හරියටම වෙලාව දැන් 10ට විනාඩි 2ක් විතරදී මම අදට ක්ලාස් එක මෙතනින් නවත්තනවා. ආයේ හෙට උදේ 4ට ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙමි. එහෙනම් පුතේ කාටත්ම සුබ රාත්‍රියක් උස්සරණය කාටත් ආයිබෝන්. ප්‍රශ්නයක් තියෙනවා. රවින්දු මාවත් ගෲප් එකට ගන්නලු මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට
නම වසර පාසල අර කියපු තොරතුරු ටික පුතේ. එතකොට ගෲප් එකට ගන්න. වාසනාව වූ ක්ලාස් එක තියෙන්නේ 4 6. සරල රේඛයේ චලිතය ඔයාලා මුදල් ගෙවලා ගණපු ටියුට් එකක් තියෙනවා. ඒ ටියුට් එක ඒ සෙමින එක අඟහරුවාදා උදේ 4 6. හරි. බුස්සන්නේ කාටත් ආයිබෝන් ආයෙමත් කිව්වා ගුඩ් නයිට්.